අදත් ඔයාලා එකතුලා ඉන්නේ ට්‍රිකල් කුප්පිය YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ටෙලිකොමියුනිකේෂන් වල තියෙන ෆ්‍රීකවන්සි මොඩියුලේෂන් ගැන. ඉතින් ෆ්‍රීකවන්සි මොඩියුලේෂන් එකට යන්න කලින් අපි බලමු ඇන්ගල් මොඩියුලේෂන් එක කියන්නේ මොකක්ද කියලා. ඇන්ගල් මොඩියුලේෂන් එක කියලා කියන්නේ මොඩියුලේටිංగ్ සිග්නල් එකේ එහෙම නැත්නම් ඉන්ටෙලිජන්ට් සිග්නල් එකේ ඉන්ස්ටන්ටේනියස් වැලියුස් වලට අනුව ඒ කියන්නේ අපි දන්නවා ඉන්ටෙලිජන්ට් සිග්නල් එක සයිනොසොයිඩල් එකක් විදියට තියෙන්නේ. එතකොට මෙන්න මේ කියන සිග්නල් එකේ ඉන්ස්ටන්ටේනියස් වැලියුස් වලට අනුව කැරියර් සිග්නල් එකේ ෆේස් එක හරි ෆ්‍රීකවන්සි එක හරි වෙනස් වෙනවා නම් අපි ඒකට කියනවා ඇන්ගල් මොඩියුලේෂන් එකක් කියලා. එතකොට ඇන්ගල් මොඩියුලේෂන් කියන එක අපිට බෙදන්න පුළුවන්. ඇන්ගල් මොඩියුලේෂන් කියන එක අපිට බෙදන්න පුළුවන් ෆ්‍රීකවන්සි මොඩියුලේෂන් සහ ෆේස් මොඩියුලේෂන් කියලා. අපි ඉස්සෙල්ලා බෙදුවේ ඇම්ප්ලිටියුඩ් මොඩියුලේෂන්, ෆ්‍රීකවන්සි මොඩියුලේෂන් සහ ෆේස් මොඩියුලේෂන් කියලා. මේ දෙකම අපිට එක කැටතට ගන්න පුළුවන්. ඒ තමයි ඇන්ගල් මොඩියුලේෂන්. එතකොට ඇන්ගල් මොඩියුලේෂන් එක තමයි මේ ෆ්‍රීකවන්සි මොඩියුලේෂන් සහ ෆේස් මොඩියුලේෂන් කියලා අපිට බෙදන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ ඇන්ගල් මොඩියුලේෂන් එකේ අපිට පුළුවන් මොඩියුලේටඩ් වේව් එකට ස්ටෑන්ඩඩ් ඉක්වේෂන් එකක් ලියන්න. මේ ඇන්ගල් මොඩියුලේෂන් එක සඳහා ST කියන එක ලියන්න පුළුවන්. AC cos theta i t කියලා. මේ AC කියන්නේ කැරියර් සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක, theta i කියන්නේ මොඩියුලේටඩ් සිග්නල් එකේ ඇන්ගල් එක. එතකොට මේ විදිහට අපිට ඇන්ගල් මොඩියුලේෂන් එක සඳහා ස්ටෑන්ඩඩ් ඉක්වේෂන් එකක් ලියන්න පුළුවන්. දැන් අපි බලමු ෆ්‍රීකවන්සි මොඩියුලේෂන් ගැන අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. දැන් අපි ෆ්‍රීකවන්සි මොඩියුලේෂන් එක ගැන බැලුවොත් එහෙම ෆ්‍රීකවන්සි මොඩියුලේෂන් එක කියලා කියන්නේ මොඩියුලේටිංగ్ සිග්නල් එකේ එහෙම නැත්නම් ඉන්ටෙලිජන්ට් සිග්නල් එකේ ඉන්ස්ටන්ටේනියස් වැලියුස් වලට අනුව කැරියර් සිග්නල් එකේ මේක ෆ්‍රීකවන්සි නම් කැරියර් සිග්නල් එකේ ෆ්‍රීකවන්සි එක වෙනස් වෙන ප්‍රොසෙස් එකට තමයි අපි ෆ්‍රීකවන්සි මොඩියුලේෂන් කියලා කියන්නේ. දැන් අපි ෆ්‍රීකවන්සි මොඩියුලේෂන් එක වෙන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ බේස් බෑන්ඩ් සිග්නල් එක. එහෙම නැත්නම් අපි මේකට කියනවා ඉන්ටෙලිජන්ට් සිග්නල් එක. එහෙම නැත්නම් අපි මේකට කියනවා මොඩියුලේටිං සිග්නල් එක කියලා. මේ තියෙන්නේ මොඩියුලේටිං සිග්නල් එක. ඒ කියන්නේ මේක තමයි අපි දෙන සිග්නල් එක. අපි ගමු මේකේ ඇම්ප්ලිටියුඩ් එක AM කියලා. එතකොට මේ තියෙන්නේ AM කියන එක. ඊළඟට මේ තියෙන්නේ කැරියර් සිග්නල් එක. කැරියර් සිග්නල් එක. මේ කැරියර් සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක මම ගන්නවා AC කියලා. එතකොට මොඩියුලේටිං සිග්නල් එක කැරියර් සිග්නල් එක ඒ දෙකේ එකතුව තමයි මේ තියෙන්නේ අපිට ෆ්‍රීකවන්සි මොඩියුලේටඩ් සිග්නල් එක. මේක පටලවා ගන්න එපා හැම වෙලාවෙම මේ තියෙන්නේ මොඩියුලේටඩ් සිග්නල් එක. මොඩියුලේෂන් එකට ඉස්සෙල්ලා තියෙන සිග්නල් එක අපි කියනවා මොඩියුලේටිං සිග්නල් එක කියලා. එතකොට මේ දෙක එකතු වෙලා අපිට මේ විදිහට මොඩියුලේටඩ් සිග්නල් එකක් ලබා ගන්න පුළුවන්. දැන් මේක බැලුවොත් එහෙම ඕගලන්ට පේනවා මොඩියුලේටිං සිග්නල් එකේ මෙන්න මේ ඇම්ප්ලිටියුඩ් එක උපරිම වෙද්දී මෙන්න මේ මොඩියුලේටඩ් සිග්නල් එකේ ෆ්‍රීකවන්සි එක ගොඩක් වැඩි වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ හැම උපරිම වෙන තැනකදීම මේ සිග්නල් එකේ ෆ්‍රීකවන්සි එක මේ විදිහට වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට ළඟ ළඟ සර්කල්ස් ඇවිල්ලා තියෙනවා. එතකොට වැඩි වෙද්දී ඇම්ප්ලිටියුඩ් එක වැඩි වෙද්දී මේ විදිහට උපරිම ෆ්‍රීකවන්සි දක්වා මේ මොඩියුලේටඩ් සිග්නල් එක යනවා. ඒ වගේම මොඩියුලේටිං සිග්නල් එකේ අඩුම ඇම්ප්ලිටියුඩ් එකට යද්දී ඒ කියන්නේ මෙන්න මෙතනට එද්දී හැම වෙලාවෙම මොඩියුලේටඩ් සිග්නල් එකේ ෆ්‍රීකවන්සි එක මේ විදිහට ගොඩක් අඩු වෙනවා. එතකොට මේ විදිහට මෙතනදී මේක ගොඩක් ඈත් වෙලා තියෙන්නේ. මේ වගේ තැන් දෙකකදී මේක අනිවාර්යයෙන්ම ගොඩක් ලං වෙන්න ඕනි. ලං වෙන්න පුළුවන් උපරිමයට ලං වෙනවා මෙතනදී. ඈත් වෙන්න පුළුවන් උපරිමයට ඈත් වෙනවා මෙන්න මෙතනදී. එතකොට මේ විදිහ එකක් තමයි ෆ්‍රීකවන්සි මොඩියුලේෂන් වල සිද්ධ වෙන්නේ. දැන් අපි බලමු ෆ්‍රීකවන්සි මොඩියුලේෂන් වල මැතමැටිකල් රිප්‍රසන්ටේෂන් එක අපි කොහොමද කරන්නේ කියලා. දැන් අපි මැතමැටිකල් රිප්‍රසන්ටේෂන් එකට ගිහිල්ලා අපි හදන්නේ මෙන්න මේ ෆ්‍රීකවන්සි මොඩියුලේටඩ් සිග්නල් එකේ වේව් එකේ ඉක්වේෂන් එක ලබා ගන්න. අපි බලමු කොහොමද මේ වේව් ෆෝම් එකේ ඉක්වේෂන් එක ලබා ගන්න කියලා. මේකෙදි අපිට ගන්න පුළුවන් Fi සමානයි Fc ධන KMT කියලා අපිට ගන්න පුළුවන්. මේ Fi කියන්නේ අපි ගත්තු ෆ්‍රීකවන්සි මොඩියුලේටඩ් වේව් එකේ ඉන්ස්ටන්ටේනියස් ෆ්‍රීකවන්සි එක ඒක සමාන වෙනවා කැරියර් සිග්නල් එකේ ෆ්‍රීකවන්සි එක ධන k වාරයක් mt කියන එකට. මේ k කියන්නේ
frequency sensitivity එකෙන් අපිට එන්නේ මේ k කියන එක. මේ k කියන එකෙන් අපිට frequency sensitivity එක ගන්න පුළුවන්. මේක අපි හඳුන්වනවා deviation constant එක කියලා. k කියන්නේ deviation constant එකට. මේක ගැන මම ඉස්සරහදී කතා කරන්නම්. මේ mt කියන්නේ modulating signal එක. ඒ කියන්නේ intelligent signal එක. ඒ කියන්නේ අපිට mt කියන එක ලියන්න පුළුවන් am modulating signal එකේ amplitude එක cos 2phi fm t කියලා. මේක cos වෙන්නත් පුළුවන් sin වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට මේ විදිහට අපිට ලියන්න පුළුවන් fi කියන එක. ඊළඟට අපි දන්නවා අපිට ලියන්න පුළුවන් omega කියන එක d theta බෙදීම dt කියලා. එතකොට මේකෙන් තමයි අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. omega i කියන එක අපි ලියන්න පුළුවන්. එතකොට d theta i dt කියලා. අපි ඉස්සෙල්ලා කතා කරපු angle modulation එකේ standard equation එකත් මම මෙතනින්ම ලියන්නම්. st කියන එක අපිට ආවා st සමානයි ac cos theta i t කියලා. එතකොට මේ විදිහ එකක් අපිට ආවා. දැන් අපි හදන්නේ frequency modulated signal එකේ equation එක ලබා ගන්න. එතකොට මේ විදිහට එකක් අපිට අවිල්ලා තියෙනවා. ඊළඟට මම මේකෙදි කරන්නේ මෙන්න මේ omega වෙනුවට 2pi f කියන එක ආදේශ කර ගන්නවා. එතකොට 2pi f සමානයි d theta i dt කියලා එනවා. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට මම මේකෙදි theta i කියන එක මේ විදිහට ලිව්වොත් එහෙම අපිට theta i t කියන එක අපිට එනවා මේ විදිහට. theta i t කියන එක අපිට එනවා අනුකල 2pi fi dt කියලා. එතකොට මේ විදිහ එකක් අපිට මේකෙදි බලා ගන්න පුළුවන්. එතකොට 2pi කියන එක එළියට ගන්න පුළුවන් නියත 2pi අනුකල fi dt. මේ විදිහ එකක් අපිට ඇවිල්ලා තියෙනවා. දැන් අපි දන්නවා fi කියන්නේ මෙන්න මේ සමීකරණයෙන් ගන්න පුළුවන්. එතකොට 2pi fi වෙනකොට මම ලියනවා fc ධන k වාරයක් mt වාරයක් dt. දැන් මේ විදිහට සමීකරණයක් අපිට අවිල්ලා තියෙනවා. ඉස්සෙල්ලා අපි කතා කළා frequency modulation එක කියන්නේ angle modulation එකේ එක කොටසක් කියලා. එතකොට අපි දන්නවා angle modulation එකේ සමීකරණය තමයි මේ st කියලා කියන්නේ. එතකොට මේ st කියන එක අපි මෙතෙන්දි ගන්නවා. මේකෙන් තමයි අපි frequency modulation එකේ signal එකේ wave එක ලබා ගන්න. එතකොට st කියන එක අපිට ලියන්න පුළුවන් ac cos theta i t කියලා අපිට මේ විදිහට අවිල්ලා තියෙනවා. ඊළඟට මේකෙදි මෙන්න මේ cos theta i වෙනුවට මම මේක ආදේශ කරනවා. එතකොට එනවා අපිට ac cos theta i වෙනුවට ආදේශ කරොත් එහෙම අපිට එනවා 2pi අනුකල fc ධන kmt dt කියලා. එතකොට මේ විදිහ එකක් අපිට ඇවිල්ලා තියෙනවා. දැන් මේක අපිට සුළු කරගන්න පුළුවන් ac cos 2pi මෙන්න මේ කොටස මම අනුකලනය කරොත් එහෙම ඒ කියන්නේ මේ කොටසයි dt වලින් අනුකලනය කරන්න තියෙන්නේ. fc කියන එක dt වලින් අනුකලනය කරාට පස්සේ අපිට ලියන්න පුළුවන් fc වාරයක් t කියලා. එතකොට 2pi fc t කියලා අපිට ලියන්න පුළුවන් මේ කොටස අනුකලනය කරා. ඊළඟට මම මේක වෙනම ලියා ගන්නවා ධන 2pi අනුකල km t dt කියලා. එතකොට මේ විදිහට අපිට ඇවිල්ලා තියෙනවා. දැන් අපිට පුළුවන් මේ mt වෙනුවට මෙන්න මේ ආදේශය ලබා ගන්න. mt වෙනුවට ආදේශ කරොත් එහෙම මම මේ කොටස විතරක් වෙනම හදන්නම්. එතකොට අන්තිමට ආදේශ කරලා අපිට පැටලෙන්නේ නැති වෙන ගාන හදා ගන්න පුළුවන්. මේ කොටස අපි ගමු 2pi kmt dt තමයි අපිට සුළු කරගන්න තියෙන්නේ. අපි දන්නවා mt කියන්නේ මේක 2pi k වාරයක් am cos 2pi fmt dt. දැන් මේක තමයි අපිට අනුකලනය කරගන්න තියෙන්නේ.
මේ k කියන එක එළියට එනවා m කියන එක එළියට එනවා. මොකද මේ හැම එකක්ම නියත. 2pi k am කියන එක එළියට එනවා. ඒතකොට අනුකලනය කරන්න තියෙන්නේ cos 2pi fm t කියන එක dt වලින්. එතකොට මේක අනුකලනය කරලා ඊට පස්සේ අපි දන්නවා cos අනුකලනය කරොත් sin එන්නේ 2pi kam. මේක අනුකලනය කරලා ඊට පස්සේ අපිට sin 2pi fmt ඊළඟට මේකේ මෙතන අනුකලනය කරලා ඒකේ අවකලනය කරලා ඒකේ සංගුණකයෙන් බෙදන්න ඕනි. මේක බෙදුවට පස්සේ එනවා මෙතන සංගුණකෙ ඉන්නේ 2pi f කියලා. 2pi fm. එතකොට මෙන්න මේ කොටසෙන් මේ තියෙන කොටසෙන් මේක බෙදුවට පස්සේ මේකට මේක සුළු වෙලා අපිට එනවා මේකේ සම්පූර්ණ උත්තරය k වාරයක් am sin 2pi fmt බෙදීම fm කියලා. එතකොට මේ විදිහ එකක් අපිට අවිල්ල තියෙනවා. මම මෙන්න මේ සම්පූර්ණ කොටස වෙනුවට බීටා කියලා ආදේශයක් ගන්නවා. එතකොට අපි ලියන්න පුළුවන් බීටා වාරයක් sin 2pi fmt කියලා එකක්. දැන් මම මේක ආදේශ කරනවා මෙන්න මෙතනට. එතකොට අපිට ලියන්න පුළුවන් a cos ac cos මෙතනින් එනවා 2pi fct ධන මේ කොටසෙන් අපිට ආවා බීටා වාරයක් sin 2pi fmt කියලා. එතකොට මේ විදිහට අපිට සමීකරණයක් ඇවිල්ලා තියෙනවා. මේක තමයි අපි st කියලා ගත්තේ. මේ සමීකරණය අපිට ලියන්න පුළුවන් තවත් වෙනස් විදිහකට ac cos අපි දන්නවා 2pi fc කියන්නේ omega c කියන එක. omega c t ධන බීටා වාරයක් sin මෙතන 2pi fm කියන්නේ omega m t කියලා. එතකොට මේ විදිහට මෙන්න මේ සමීකරණ දෙකම අපිට ගන්න පුළුවන්. මේ සමීකරණ දෙක තමයි හැම වෙලාවෙම මේ frequency modulated signal එකේ wave form එකේ equation එක වෙලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ frequency modulated wave එකේ equation එක මේක 2pi fc වලට omega දැම්මොත් එහෙනම් අපිට මේ විදිහට සමීකරණයක් ලබා ගන්න පුළුවන්. එතකොට මේක තමයි අපිට frequency modulated wave එකේ equation එක විදිහට ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි modulation index එකට එහෙම යන් මේ සමීකරණය තමයි අපි හැම දෙයකටම පාවිච්චි කරන්නේ. මේ සමීකරණය අපි ලියා ගන්නවා මේ විදිහට st කියන එක ac cos 2pi fct ධන බීටා sin 2pi fmt කියලා. මේ විදිහට අපිට මේ ඇවිල්ලා තියෙන අපිට frequency modulated signal එකේ equation එක. දැන් මේක බැලුවොත් එහෙම අපිට පුළුවන් මේකෙදි modulating index එකක් ලබා ගන්න. modulating index එක අපි ගන්නෙ බීටා කියලා. එතකොට බීටා කියන එක අපිට ලියන්න පුළුවන් modulating index එක ඒක අපිට ලියන්න පුළුවන් frequency deviation එක frequency deviation එක බෙදන්න ඕනි modulating signal එකේ frequency එකෙන්. එතකොට මේ frequency deviation එක කියලා අපිට ගන්න පුළුවන් delta f කියලා. delta f බෙදනවා fm ගේ. මේ delta f කියලා කියන්නේ අපි ගත්තොත් එහෙම modulated signal එකේ frequency එක. ඒ කියන්නේ frequency modulated signal එක කියන්නේ අපිට අන්තිමට ලැබෙන signal එකේ frequency එක මම ගත්තොත් එහෙම f dash කියලා. මේ f dash සහ carrier signal එකේ frequency එක මම ගන්නවා fc කියලා. මේ දෙකේ වෙනස තමයි මේ delta f කියලා කියන්නේ. modulated signal එකේ frequency එක carrier signal එකේ frequency එක ඒ දෙකේ වෙනස තමයි මේ delta f කියලා අපිට අවිල්ලා තියෙන්නේ. අපිට මේ ඉස්සෙල්ලා බීටා වෙනුවට අගයක් ආවා. ඔයගලන්ට මතක ඇති බීටා කියන එකට අපි දැම්මේ k වාරයක් am බෙදීම fm කියන එක. මේ k වාරයක් am බෙදීම fm වලට තමයි අපි බීටා කියලා ආදේශ කරේ. එතකොට මේක මෙතනට ආදේශ වුණාට පස්සේ අපිට ගන්න පුළුවන් k වාරයක් am බෙදීම fm කියලා. එතකොට මේකෙනුත් අපිට
මොඩියුලේටිං ඉන්ඩෙක්ස් එක ගන්න පුළුවන්. K කියන්නේ ඩීවියේෂන් කොන්ස්ටන්ට් එක, AM කියන්නේ මොඩියුලේටිං සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක, FM කියන්නේ මොඩියුලේටිං සිග්නල් එකේ ෆ්‍රීකවන්සි එක. එතකොට ඔයගලන්ට පේනවා මේ ඩෙල්ටා F කියන එක සමාන වෙලා තියෙනවා. මේක සමානයි මෙන්න මේක නම් K වාරයක් AM බෙදීම FM නම් ඔයගලන්ට පේනවා ෆ්‍රීකවන්සි ඩේවියේෂන් එක ඩෙල්ටා F කියන එක සමාන වෙලා තියෙනවා K වාරයක් AM කියන එකට. ඒ කියන්නේ මොඩියුලේටිං සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක ගුණ කරොත් එහෙම ඩේවියේෂන් කොන්ස්ටන්ට් එකෙන් ඩෙල්ටා F කියන එක අපිට ලබා ගන්න පුළුවන්. දැන් අපි මේ K කියන ඩේවියේෂන් කොන්ස්ටන්ට් එකට ගියොත් එහෙම ඩේවියේෂන් කොන්ස්ටන්ට් මේකේ ඒකක වෙන්නේ කිලෝහර්ට්ස් per volt. එතකොට මේක තමයි ඩෙවියේෂන් කොන්ස්ටන්ට් එකේ ඒකක වෙන්නේ. ඩෙවියේෂන් කියන්නේ අපගමනයට. එතකොට මේ ඩෙවියේෂන් කොන්ස්ටන්ට් එකෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ අපිට දිනලට මොඩියුලේටිං සිග්නල් එකක ඉන්පුට් වෝල්ටේජස් සඳහා කැරියර් සිග්නල් එකේ ෆ්‍රීකවන්සි එක කොච්චර සයිනසොයිඩල් වෙනවද කියන එක තමයි මේ K කියන ඩෙවියේෂන් කොන්ස්ටන්ට් එකෙන් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. සරලව කිව්වොත් එහෙම ඩීවියේෂන් කියන්නේ අපි දන්නවා අපගමනය. ඒ කියන්නේ මොඩියුලේටිං සිග්නල් එක එහෙම නැත්නම් ඉන්ටෙලිජන්ට් සිග්නල් එකේ වෝල්ටේජස් වලට අනුව කැරියර් සිග්නල් එකේ ෆ්‍රීකවන්සි එක වෙනස් වෙන විදිය තමයි මේ K කියන එකෙන් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේකට අපි කියනවා ෆ්‍රීකවන්සි සෙන්සිටිවිටි එක කියලා. එතකොට අපිට ගන්න පුළුවන් ඩීවියේෂන් රේෂියෝ එක. ඩීවියේෂන් රේෂියෝ එක අපිට ගන්න පුළුවන්. ඒක එන්නේ මෙන්න මේ අපිට ආපු මොඩියුලේටිං සිග්නල් එකට ඉස්සරහින් මැක්සිමම් කියලා දාන්න විතරයි. එතකොට මැක්සිමම් ෆ්‍රීකවන්සි ඩේවියේෂන් බෙදන්න ඕනි maximum possible input signal frequency. ඒ කියන්නේ මොඩියුලේටිං සිග්නල් එකේ ෆ්‍රීකවන්සි එක තමයි මැක්සිමම් වගේ වෙන්න ඕනි. එතකොට මේකෙන් අපිට පුළුවන් ඩෙවියේෂන් රේෂියෝ එක ලබා ගන්න. ඊළඟට අපි බෑන්ඩ් විඩ්ත් එක බැලුවොත් එහෙම බෑන්ඩ් විඩ්ත් එක අපි ගන්නේ කාසන්ස් ලෝ එකෙන්. කාසන්ස් ලෝ මේකෙන් අපිට ගන්න පුළුවන් බෑන්ඩ් විඩ්ත් එක සමානයි දෙවාරයක් ඩෙල්ටා F ධන FM කියලා. මේක ඩෙල්ටා F max FM max කියලා ලියනවා. එතකොට මේකෙන් අපිට බෑන්ඩ් විඩ්ත් එක ලබා ගන්න පුළුවන් frequency modulated signal එකක. එතකොට මේ විදිහට අපිට පුළුවන් frequency modulation ගැන කතා කරන්න. ඉතින් මම ඉස්සරහ වීඩියෝ එකකින් කතා කරන්නම් කොහොමද මේ frequency modulations වල ගණන් හදන්නේ කියලා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඉක්මනින්ම හම්බෙමු.